වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, අපි සියලු දෙනාම අදත් කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වන්නේ. අපි මේ දිගටම සාකච්ඡා කරගෙන ආපු ගිරිමානන්ද සූත්‍රයේ එන පළවෙනි කොටස අනිච්ච සංඥාවයි අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඒ අනිච්ච සංඥාව තුළ අපි ගිය සතියේ සහ ඊට ඉස්සෙල්ල සති දෙක තුළ රූපස්කන්ධය පිළිබඳව ස්කන්ධ පහේ පළවෙනි ස්කන්ධය රූපස්කන්ධය පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් අපිට මතක ඇති රූපේ අනිත්‍ය බලන ආකාර පිළිබඳව අපි විවිධ පර්යායන් අරගෙන සාකච්ඡා කළා. පර්යායන් කිහිපයක් යටතේ ඒ පර්යායන් ටික සාකච්ඡා කරන්න මත්තෙන් මම කල්පනා කරා ගිය සතියේ ඉස්සෙල්ල සතියේ අපි සාකච්ඡා කරපු කාරණයක් සම්බන්ධයෙන් ගැටලුවක් අපේ හිතවත් දායකාවක් අපිට මතක් කරන්න තියෙනවා. ඒ කාරණේ ඉස්සෙල්ලා निराකරණය කරගෙන අපි දේශනාව සඳහා යමු වෙන්න කල්පනා කරා. ඔබට මතක ඇති අපි අර ආයතන ගැන සාකච්ඡා කරද්දී මේ මන කියන ආයතනයේහි ඒ අනිදර්ශනය අපටිගයි කියන කාරණයත් එක්ක එතන මේ වස්තු ප්‍රසාදේ සහ ඊට ප්‍රත්‍ය වෙන රූප අපි ධර්ම වශයෙන් විග්‍රහ කරලා ඒක කොටස් තුනකට බෙදාගත්තා. එකක් තමයි වේදනා සංඥා සංස්කාර සහ සූක්ෂම රූප 16 සහ අසංකත ධාතුවත් එක්ක එක 20ක් විදියට මම විග්‍රහ කළා. ඉතින් මෙතෙන්දී අපේ දායකා මහත්මිය මතක් කරේ මෙතන සූක්ෂම රූප 16 වෙනුවට මෙතෙන්ට සියලුම රූපස්කන්ධයම ඇතුළත් වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා කියලා හිමි ගැන්වීමක්. ඒ කියන්නේ මෙතනට රූප 28ම එකතු වෙනවා කියන කාරණය. ඉතින් මම ඒ කාරණය සාකච්ඡා කරේ විසුද්ධි මාර්ගයේ සම්බන්ධයෙන්. මම ඒකේ මේ රෙෆරන්ස් එක මේ ඒකේ නෝට්ස් ටික අරගෙන ඒක නැත්නම් වෙනම එක කියලා දෙන්න. විසුද්ධි මාර්ගය ආශ්‍රයෙන් මම සාකච්ඡා කළේ. දැන් විසුද්ධි මාර්ගයට ගියහම මේ ධම්මායතනය විග්‍රහ කරලා තියෙනවා. වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධත්‍රය ඔබට මේ විසුද්ධි මාර්ගයේ ආයතන ධාතු නිර්දේශ අධ්‍යයනය කරානම් මේක විග්‍රහ කරගන්න පුළුවන්. මෙතන වේදනා සංඥා සංස්කාර කියනකොට මෙතන චෛතසික 52ම ඉන්ක්ලූඩ් මේ චෛතසික 52ම මෙතන අන්තර්ගතයි. ස්කන්ධත්‍රය සහ සූක්ෂම රූප. සූක්ෂම රූප කියන එකයි විග්‍රහ කරලා තියෙන්නේ. නිර්වාණය යන 69ක් වන ධර්මයන්ගේ ස්වභාවය ભેදයෙන් නානා ප්‍රභේදයෙන් අනේක විද ආදී වශයෙන් විග්‍රහ කරලා මෙතන 69ක් කියන්නේ. ඒකට එතන 69 වෙන්නේ මෙතන 52යි මෙතන 16යි 80. ඒක තමයි වල්ලා පුරුණි කොට එතකොට මේ ඉන්න අය පොඩ්ඩක් මයික් එක ඔෆ් කරගන්න. මෙතන චෛතසික 52යි. එතකොට සූක්ෂම 16යි සහ එතකොට එනවා 52යි 16යි 68යි අසංගත ධාතුවේ 69ක් කියලා මෙතන විග්‍රහයක් තියෙනවා විසුද්ධි මාර්ගයේ ආයතන ධාතු නිර්දේශය. ඒ වගේම ආයතන ධාතු නිර්දේශයේ තියෙන මෙන්න මේ විග්‍රහය තමයි මම ගත්තේ. ඔබ අධ්‍යයනය කරන්න විසුද්ධි මාර්ගයේ ආයතන ධාතු නිර්දේශය එතන තියෙන්නේ ධර්ම ධාතුෙහි වේදනා සංඥා කියන්නේ මේ වේදනා සංඥා සංස්කාර කියන අරූපස්කන්ධ තුنين රිප්‍රසන්ට් වෙන්නේ මේ පෙන්නලා දීලා තියෙන්නේ ඇත්තට මෙතන චෛතසික 52ම. එතකොට එතනයි හැබැයි මෙතන තුනක් වශයෙන් දක්වලා තියෙන හන්ද ඒ තුනයි සූක්ෂම රූප 16යි. එතකොට 16යි 3යි 19යි අසංකත ධාතුවයි 20යි. එතකොට මේ පරයය තමයි මම විග්‍රහ කරේ. එතකොට මම හැබැයි මේ දේශනාවේ මම වීඩියෝ එක ආපහු දෙන්නම්. මම එදා මේ 69ත් විග්‍රහ කරා.
ඒ විදිහට අරගෙන. දැන් එතකොට මෙතන සූක්ෂම රූප 16 විතරයි මේ විසුද්ධි මාර්ගය අරන් තියෙන්නේ. කොහේ හරි එතන අරගෙන තියෙනවා නම් වැරදිලා හරි වැරදිලා නෙවෙයි කොහේ හරි ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් නම් එතන රූප 28ම තියෙනවා කියලා මම ඒකත් පිළිගන්න සූදානම්. මේ මම ඇත්තටම මේ රිෆර් කරේ විසුද්ධි මාර්ගය නිසා. ඒ විසුද්ධි මාර්ගය මෙහෙමයි තියෙන්නේ. හැබැයි මෙතන ධර්මදාන ධම්ම විඥාන ධාතු විද්‍ය 76ක් එනවා. එතකොට යන්නේ විඥානත් එක්ක. එතකොට කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් එතන 76ක් තියෙන එක වෙනම කතාවක්. දැන් මෙතන මේ කතාව තමයි තියෙන්නේ. ඉතින් තවදුරටත් ඒක විග්‍රහ කරන්න මම යන්නේ මම කතා කරපු ස්ථානය රෙෆරන්ස් එක්කම ඔන්න මම පෙන්නවා. අපිට පුළුවන් විසුද්ධි මාර්ගයේ ආයතන ධාතු නිර්දේශයේ කියවන්න තවදුරටත් ඒ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා. දැන් කවුරු හරි කියනවා නම් මෙතන සූක්ෂම රූප 16 වෙනුවට 28යි එන්නේ කියලා ඒක කොහේ රෙෆරන්ස් එකක තියෙනම් පෙන්නන්න. ඒකට ඒකත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙම තියෙනවා. දැන් අපි ඒ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන නිසායි අපි ඒක निराකරණය කරගන්න සාකච්ඡා කළේ. අන්න එහෙම ප්‍රශ්න තියෙනකොට කියන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකත් निराකරණය කරගෙන යන්න පුළුවන්. හොඳයි. අපි එතකොට ගිය සතියේ මම අර ප්‍රශ්න මෙතෙන්දී කියන්න දෙන්නේ නැත්තේ මොකද අපිට පැයට එතකොට ඕන ටික සාකච්ඡා කරගන්න බැරි වෙනවා. මොකද පැයක් වගේ කාලයක් තුළ ලොකු පරාසයක අපි සාකච්ඡා කරන්න ඕන නිසා. අපි එතකොට ගිය සතියේ මේ රූපයේ අනිත්‍ය දකිනාකාර කිහිපයක් පිළිබඳව පරයයන් කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කළා. ඒ අතර පළවෙනි දේ තමයි අපි මුලින්ම රූපය බාහිරව පවතින දෙයක් කියලා තේරුම් ගන්න ඕන කියන කාරණය පටිසම්භිදා මග්ගපාළියට අනුව විග්‍රහ කළා. දෙවෙනි එක තමයි ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ කියන එක සාකච්ඡා කරා. එතකොට ඒක දකින්න ඕන කියන ඊළඟ තමයි සතර මහා භූතවල එකතුවකින් හටගෙන තියෙන්නේ කියන එක දකින්න කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මේක මේ මොහොතේ ඇති වෙන දෙයක්. මේක කලින්වත් මුලින්වත් ඇති වෙච්ච දෙයක් නෙවෙයි. එක වර්ණ පැහැසටහනක් එක මොහොතක විතරයි දකින්න පුළුවන්. ඒ විදිහට ඒක දකින්න කියන විග්‍රහ කරා. ඒ වගේම ඒ දකින්න වර්ණ සටහන අනිත්‍ය බව කැඩිලා බිඳිලා යන බව මෙනෙහි කරන්න කියලා අපි ඒ පරයය විග්‍රහ කරලා දුන්නා. ඒ වගේම එය ප්‍රතිසම්පන්නව ඇති වෙන දෙයක් බව නුවණින් මෙනෙහි කරන්න කියන කාරණය විග්‍රහ කරලා දුන්නා. ඒ වගේම අවසාන වශයෙන් අපි විග්‍රහ කරලා දුන්නා මේ වර්ණ නිභායම නැත්නම් පැහැසටහන රූපය පිළිබඳව දැනීම ඇති උනේ ආයතනවල ප්‍රතිලාභයක් වශයෙන් ආයතන ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන ආයතන දෙක පටිච්ච නැත්නම් ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් සමයි මේ ඇති උනේ. එතකොට ආයතන නිරෝධය රූප නිරෝධයට හේතුවක් විදිහට දකින්න කියන කාරණය අපි ඒක විස්තරාත්මකව ගිය සතියේ පෙර සතියේ විග්‍රහ කරලා දුන්නා. මේ විදිහට අනිත්‍ය සංඥාව දකින්න කියන ආකාරය කාරණය අපි විග්‍රහ කරලා දුන්නේ. මේ විදිහට දකිනකොට සියලු කාම රූප රාග කාම රාග හිඳිලා යන බව අපි සාකච්ඡා කරා ගිය සතියේ. එතකොට එහෙම අපි රූපස්කන්ධය පිළිබඳව අනිත්‍ය දකින ආකාරය ඉති රූපං මේ රූපයයි ඉති රූපස්ස සමුදයෝ මේ රූපේ හට ගැනීමයි ඉති රූපස්ස අත්ංගමෝ මේ රූපේ විනාශ වීමයි කියන මේ කාරණා ටික උදේවය වශයෙන් දකින්න කියන කාරණය අනිත්‍ය සංඥාව තුළ අපි සාකච්ඡා කරා. හොඳයි. එතකොට අද අපි තවදුරටත් පොඩ්ඩක් මේක තවදුරටත් විස්තරණය කරගනිමින් තා පොඩ්ඩක් ඉස්සරහට යමින් දැන් රූපේ එතකොට රූපේ ගුවහම හුදෙක් ඇහැට පේන රූපේ විතරක් නෙවෙයි අපි මතක් කරා අර ආයතන විග්‍රහය තුළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ සියල්ලගෙම ස්වરૂපය ඒ විදිහට දකින්න ඕන ආකාරය අපි විග්‍රහ කරලා දුන්නා. එතකොට අපි අද තවදුරටත් සාකච්ඡා කරනවා මේ වේදනා ස්කන්ධය පිළිබඳව. ඉතින් වේදනා ස්කන්ධය පිළිබඳව විග්‍රහ කරනකොට ඒකත් හරීම සංකීර්ණ කාරණයක්. මොකද වේදනා ස්කන්ධය මේක පැයකින් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වේදනා ස්කන්ධය කියන්නේ ඒකට අඩුම ගානේ සාමාන්‍ය අවබෝධයක් ගන්න දවසක්වත් එක දිගට වේදනා ස්කන්ධය විග්‍රහ කරන්න ඕන. නමුත් අපිට පැයක වගේ කාලයක් තුළ අපි පුළුවන් ටික විතරක් අපි සාකච්ඡා කරලා අවබෝධ කරගන්න උත්සාහ කරමු. දැන් වේදනා ස්කන්ධය පිළිබඳව අර්ථකථනයක් අපි ගන්න ගියාම අපිට ලස්සන අර්ථකථන කිහිපයක්ම අපිට තියෙනවා ත්‍රිපිටකය තුළ. මට ලේසි අර්ථකථනයක් හොයාගන්න පුළුවන් වුණා විසුද්ධි මාර්ගය තුළ. විසුද්ධි මාර්ගය තුළ වේදනා ස්කන්ධය විග්‍රහ කරන්නේ යම් කිංචි වේදිත ලක්කණං සබ්බත්තං ඒකතෝ කත්වා වේදනක්ඛන්தோ වේදිතබ්බෝති.
යම් විඳීම් ලක්ෂණයක් වේද ඒ සියල්ල එක්කොට සැලකීමෙන් වේදනා ස්කන්ධයයි දත යුතුය. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසක 296 පිටුවට ගියාම තියෙනවා ඒකත් තියෙන විසුද්ධි මාර්ගමේ වේදේති කෝ ආවසෝ තස්මා වේදනාති උච්චති. යම් හේකින් වේදිත ලක්ෂණයක් වේ නම් විදීමක් වේ නම් එය වේදනාවයයි දත යුතුයි. මම මෙහෙම කිව්වට මම දන්නවා මේ ඇත්තන්ට ලොකු අවබෝධයක් ආවේ නැහැ කියලා. අපි ඉස්සරහට විග්‍රහ කරගෙන යද්දී අවබෝධයක් එයි. එතකොට මේ වේදනාව පිළිබඳව තවත් ලස්සන විග්‍රහයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ අර්ථකථන ටික පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. රැකින්න කාගේ හරි මයික් එකක් පොඩ්ඩක්. හොඳයි. හරි. එතකොට අපි ගියාම නැවතත් මේ වේදනා ස්කන්ධය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ ත්‍රිපිටකයේ තියෙන විග්‍රහයක අපිට සංයුත්ත නිකායේ සලායතන වර්ග පාළියේ වේදනා සංයුත්තේ මේ දට්ඨබ්බ කියන සූත්‍රය. ඔබට සංයුත්ත නිකායේ සලායතන වර්ග පාළියේ වේදනා සංයුත්තේ අධ්‍යයනය කරා නම් සූත්‍ර රාශියක් තියෙනවා. මේ වේදනා සංයුත්තේ සම්පූර්ණ කතා කරලා තියෙන වේදනා ස්කන්ධය ගැන, වේදනා ගැන. ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබ පොඩ්ඩක් වේදනා සංයුත්තේ කියවුවොත් මොකද මේ තියෙන ඔක්කොම සූත්‍රවල සියලු කාරණා මට මේ මොහොතේ කියන්න බැරි වෙන නිසා සරල සිංහලෙන් තියෙන හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වේදනා ස්කන්ධය පිළිබඳව අපි විග්‍රහ කර ගැනීමේදී අපි බලමු පොඩ්ඩක් මොකද්ද මේ වේදනා ස්කන්ධය කියන්නේ කියලා තවදුරටත්. තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා කතමා තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. එතකොට ඔන්න වේදනාව කියන්නේ කුමක්ද? වේදනා තුනකේ කවර තුනක්ද? සැප වේදනාවේ, දුක් වේදනාවේ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවේ. එතකොට මේ වේදනා සලආයතන වර්ගයේ වේදනා සංයුත්තේ අධ්‍යයනය කරාම එතන වේදනාව කියන එක විග්‍රහ කරන්නෙම ඔන්න ඒ කියන කාරණා තුنين. ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ සූත්‍ර අධ්‍යයනය කරාම වේදනා සංයුත්තේ අටක සූත්‍රයේ කතමානකෝ බන්තේ වේදනා. ස්වාමීනි වේදනාව කුමක්ද? මේ ආනන්ද හඳුරෝ අහන්නේ බුදුහාඳුරුන්ගේ. එතකොට කියනවා ආනන්දය වේදනා තුනකි. සැප වේදනාවයි, දුක් වේදනාවයි, උපේක්ෂා වේදනාව. ඒතර වේදනාව කුමක්ද කියලා අහුවහම විඳීම් කතා ඒවා මුකුත් විග්‍රහ කරන්නේ නැතුව එකපාරටම කියලා තියෙන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි කියන මේ වේදනා තුන වේදනාව කියලා. එතකොට මේ සියලුම වේදනා ඔය තුන ඇතුළට දාන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකයි ඒ පරයයන් ඒ දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ සූත්‍රය තවදුරටත් වේදනාව කුමක්ද? වේදනාවේ හේතුව කුමක්ද? වේදනාවේ නිරෝධය කුමක්ද? වේදනාව නිරෝධයට පැමිණීමේ මාර්ගය කුමක්ද? වේදනාවේ ආස්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? දැන් වේදනාව සම්බන්ධයෙන් සමස්ත ඉගැන්වීමම මේ සූත්‍රයේ මෙන්න මේ කියන පරිච්ඡේදයට සංක්ෂිප්ත කරලා තියෙනවා. වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? නිරෝධය කුමක්ද? නිරෝධ මාර්ගය කුමක්ද? ආස්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? ඒක ඊටාම ලස්සනට මේ සූත්‍රයේ හරි ලස්සන සූත්‍රයක් කියවන්න අටක සූත්‍රය. ඒ සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී උත්තර දෙනවා මේ විදිහට. ආනන්දය සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනායි වේදනා තුනකි. ආනන්දය මොහු වේදනායයි කියනු ලැබේ. ස්පර්ශය නිසා වේදනාව උපදී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. මේ ආරාෂ්ඨාංගික මාර්ගයේ වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව වේ. එනම් සම්‍යක් දෘෂ්ටි ආදී වශයෙන් වේදනා නිසා යම් සැපයක් සොම්නසක් උපදීද සුඛං සෝමනස්සං අපි ඒව පස්සේ විග්‍රහ කරගමු. යම් සැපක් සොම්නසක් උපදීද එතකොට සැපක් කියනකොට කාය සම්බන්ධයි, සෝමනස්ස කියද්දී මනස සම්බන්ධයි. මේ වේදනාවන්ගේ ආස්වාදයයි. එතකොට මේ යම් සැපක් සොම්නසක් විඳිනවා නම් ඒක තමයි වේදනාවෙන් අපි ලබන ආස්වාදය. යම් වේදනාවක් අනිත්‍යද දුක්ඛද පෙරලෙන ස්වභාවයක් තියෙද මේ වේදනාවේ ආදීනය. ඒක තමයි වේදනාවේ ආදීනය. ආදීනව. එතකොට වේදනාවේ යම් චන්දරාග දුරු කිරීමක් ඇද්ද මෙය වේදනාවේ නිස්සරණය. එතකොට ඉන්ද්‍රියන් පහට සාපේක්ෂව යම් විදීමක් තුළ ඔහු තුළ යම් චන්දරාගයක් ප්‍රහීන වෙනවා නම් ඒක තමයි නිස්සරණය. එතකොට දැන් මේ සූත්‍රයේ මේ කාරණා ටික තුළ වේදනාව කුමක්ද?
වේදනාව ඇති වෙන්න හේතු කුමක්ද? හේතු නැති කළාම කොහොමද වේදනාව නිරුද්ධ වෙන්නේ? සහ මේ ප්‍රතිපදාව කියන සමස්තය මේ සූත්‍රය අන්තර්ගත කරලා තියෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් වේදනාව ගැන අධ්‍යයනය කරාම හරි ලස්සනට වේදනාව විග්‍රහ කරලා තියෙනවා. රේරුකාණී චන්දිලා හඳුන්ගේ පොතක් තියෙනවා පටිච්ච සමුප්පාද විවරණය කියලා. ඒ පටිච්ච සමුප්පාද විවරණයෙහි ඒ පොත හැමෝම කියවන්න ඕන පොතක්. හරි ලස්සනට කාරණා විග්‍රහ කරලා තියෙන පොතක්. ඒ පොතේ පස්සපච්චය වේදනා කියන කොටස ඔබ කියවුවොත් මට සමස්තයම අරගෙන මෙතන විග්‍රහ කරන්න විදියක් නැහැ. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියන. ඒ කොටස් දෙකම ඔබ කියවන්න ඕන. ඒ කොටස් දෙක කියවුවනම් ඔබට හොඳ අවබෝධයක් එනවා මොකද්ද මේ වේදනාව කියන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. අපි ඒක පොඩ්ඩක් ඒ විදියටම අපි විග්‍රහ කරගන්න බලමු. විඥාණය කරන කොටගෙන දැනගන්නා වූ දේවලට ආරම්මණයයි කියනු ලැබේ. අරමුණු වල හොඳ බවක් හෝ නරක බවක් හෝ මධ්‍යස්ථ බවක් හෝ ඇත්තේ. අරමුණු වල ඇති ඒ ස්වභාව තුනට ආරම්මන රසයයි කියනු ලැබේ. ආරම්මණය අනෙකකි ආරම්මන රසය තව එකකි. ඒ දෙක එක්කොට නොසලකිය යුතුය. රසය ආරම්මණයේ ගුණ විශේෂයකි. විඥාණයෙන් ආරම්මණය දැනගනි. එහි රසය විඥාණයට නොදෙනි. යම් කිසිවක් අරමුණු කොටගෙන විඥාණය උපදනා කල්හි ඒ සමග ස්පර්ශ චෛතසිකයේද උපදී. ස්පර්ශයෙන් තොරව කිසි කලක විඥානයක් නූපදී. ඔබට මතක ඇති අපි කතා කරා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඒතර චක්කු විඥානය තුල අරමුණ අඳුන ගන්නව මිසක අරමුණ රස විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශය විඥාණයට අරමුණු ගැනීමට උපකාරී වේ. ඔබ දන්නවා ස්පර්ශය වෙන්නේ නැත්නම් ආධ්‍යාත්මික ඉන්ද්‍රියත් බාහිර ඉන්ද්‍රියත් චක්කු විඥානයත් කියන මේ තුන් දෙනා ඕනෝන්ට අන්‍යමන්‍ය ප්‍රත්‍ය වුණොත් විතරමයි ස්පර්ශය හටගන්නේ. එතකොට ස්පර්ශයක් නැත්නම් ඕනෝන් අන්‍යෝන්‍ය වශයෙන් හටගන්නේ නැහැ. හොඳයි. එතකොට ස්පර්ශයෙන් සහ ආරම්මණයේ රසය මතුවේ. ස්පර්ශයක් නැත්නම් අරමුණේ රසය විඳින්න විදියක් නැහැ. පස්සපච්චය වේදනාව වෙන්නේ නිසයි. ආරම්මණයේ රසය මතු කිරීම ස්පර්ශයාගේ විශේෂ කෘත්‍යයකි. එහෙමනම් ස්පර්ශය නිසා තමයි අරමුණේ රසය ඉස්මතු කරන්නේ. ඒතර ආරම්මන රසය මතු කර දෙන්නා වූ මේ ස්පර්ශ චෛතසිකය යුෂය බැහැර කරනු පිණිස දෙහි ගෙඩියක් දොඩම් ගෙඩියක් මිරිකන්නා වූ අතමෙන්ද රසය දිවට ලබා දීම සඳහා ආහාරය තලන්නා වූ සුණු කරන්නා වූ දත් පෙළ මෙන්ද දත යුතුය. දැන් මේ උදාහරණ දෙක හරිම ලස්සනයි. දැන් උදාහරණයක් බලන්න. ඔබ දෙහි ගෙඩියක් මිරිකනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පදි චක්කු විඥානං තින්න සංගති පස්සෝ. දැන් මේ මිරිකනවා ස්පර්ශ කරනවා. හැබැයි අතට ඒකේ රස දැනෙන්නේ නැහැ. එතකොට ස්පර්ශය කියන එක එකක්, රසය විඳිනවා කියන එක තව එකක්. දැන් අපි ගත්තොත් ඔබේ කටට යමක් දානකොට ඔබේ දත් වලින් හපලා තමයි කටට දාගන්නේ. එතකොට දැන් හැබැයි දත් වලට ඒ රස දැනෙන්නේ නැහැ. එතකොට ස්පර්ශය හරියට අර අතයි දතුයි වගේ. ස්පර්ශය තමයි ඒ අවශ්‍ය කරන රසය හදාගන්න අවශ්‍ය කරන මූලිකම දේ කරලා දෙන්නේ. හැබැයි රසය හඳුනා ගැනීම ස්පර්ශයට හැකියාවක් නැහැ. ස්පර්ශ ආරම්භණයේ රසය මතු කරන නමුත් රසය නොදෙනි. ස්පර්ශයෙන් අරමුණ රසය මතු කළ කල්ලි ඒ රසය විඳින්නා වූ ස්වභාවය ඇතිවේ. මෙහි වේදනාවයි කියනු ලබන්නේ ඒ රස ගන්නා වූ ස්වභාවයට. එහෙනම් ඒ රසයට තමයි අපි වේදනාව කියලා කියන්නේ. ඒ විඥාන ස්පර්ශ දෙකේ අන්‍ය වූ චෛසික ධර්මයේ. ලෝකයේ වේදනාවයි කියනු ලබන්නේ දුකටය. මෙහි වේදනාවයි කියනු ලබන්නේ සැප දුක සහ මධ්‍යස්ථ කියන වේදනාවන් තුනටම. හොඳ අරමුණක හොඳ බව ස්පර්ශ කළ කල්ලි ඒ ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය සුඛ වේදනාවයිද සෝමනස්ස වේදනාවයිද කියනු ලැබේ. සුඛ කියනකොට කායිකයි, සෝමනස්ස කියනකොට චෛතසිකයි, එහෙම නැත්නම් මානසිකයි. නපුරු බව ඇති කරන නපුරු බව ගන්නා විඳින්නා වූ ස්වභාවය දුක්ඛ වේදනාවයයි දෝමනස්සයයි කියනු ලැබේ. දුක කියද්දී ශාරීරික දැනෙන දුක වෙන්න පුළුවන්, දෝමනස්ස කියද්දී මානසික දැනෙන දුක වෙන්න පුළුවන්. මධ්‍යම අරමුණක මධ්‍ය බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය අදුක්ඛ මසුඛ වේදනාවයි දත යුතුයි. ඒතර දුකත් නැහැ,
සැපත් නැහැ. ඒකට දැන් මෙතන ඔබ මෙතන මේක බුද්ධිමත්ව දකින්න ඕන. දැන් උදාහරණයක් යම් කිසි කෙනෙක් අරමුණක් එක්ක සුඛ සහගත වේදනාවක් විඳිනවා නම් එතන යාගේ රාගය තමයි ඉස්මතු වෙන්නේ. යම් කිසි කෙනෙක් දුක්ඛ සහගත වේදනාවක් විඳිනවා නම් පටිඝය එතන ද්වේෂය තමයි ඉස්මතු වෙන්නේ. ඒතර යම් කිසි කෙනෙක් උපේක්ෂාව විඳිනවා නම් අනිත්‍ය මෙනෙහි කිරීමකින් තොරව ඒ උපේක්ෂාවෙහි ඔහු තුල අඥාන උපේක්ෂාව තමයි ඉස්මතු වෙන්නේ. ඒතර එතන මෝහය තියෙනවා. එතකොට මේ ලෝභ දේශ මොහ තමයි මේ තුන තුල අනිත්‍ය නොදැක්කොත් ඉස්මතු වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ආරම්මණයන්ගේ නිශ්චිත හොඳ බවක් නරක බවක් නැත. කෙනෙකුට සුන්දර දෙයක්, කෙනෙකුට නපුරු දෙයකි. කෙනෙකුට නපුරු දෙයක් තවත් කෙනෙකුට සුන්දර දෙයකි. සර්පයාට සැපින්න පරම සුන්දර අරමුණකි, මැඩියාට නම් නපුරකි. කාල දේශ දාරාදී වශයෙන් ආරම්මණයේ ඉටු අනිටු බව කිය යුතුයි. ඉතින් ඒවා පුද්ගල සාපේක්ෂ කාරණා වේදනාවත් එක්ක කොට නැගෙන සුඛ දුක්ඛ මධ්‍යස්ථ කියන ඒවා. කෙනෙකුට සුඛ සහගත දෙයක් කෙනෙකුට දුක්ඛ සහගත වෙන්න පුළුවන්. කෙනෙකුට දුක්ඛ සහගත දෙයක් කෙනෙකුට සුඛ සහගත වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගල නානත්වය, ඉන්ද්‍රිය බල ධර්ම වැඩිම, ධාතු නානත්වයත් එක්ක සිද්ධ වෙන කාරණයක්. ඊට පස්සේ අපි આવොත් විඥාන වේදනා දෙකෙහිම බාලාබාල ස්වરૂපව ස්පර්ශයට අනුව සිදුවේ. දුර තිබෙන දෙයක් සම්බන්ධයෙන් ඇතිවන්නේ මන්ද ස්පර්ශයකි. එබැවින් එය දක්නා තැනැත්තාට ඒ සම්බන්ධයෙන් ඇතිවන්නේ ආරම්මණය තත්වාකාරයෙන් ගැනීමට අසමර්ථ වූ දුබල විඥානය. ඒ විඥානයේ සමග උපදින ආරම්මන රසය මනාකොට නොලබන්නා වූ නොවිඳින්නා වූ දුබල වේදනාවකි. ඒතකොට පැහැදිලි ස්පර්ශයේ තියෙන සංඛ්‍යාත්මක සහ ගුණාත්මක භවයේ අඩු වැඩි ස්වરૂපයත් එක්ක තමයි වේදනාවේ අඩු වැඩි බවත් සිද්ධ වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේම අරමුණු සියුම් වන කල්ලිත් ස්පර්ශය දුබල වෙන නිසා වේදනාවත් සියුම් වෙනවා. එතකොට මේ විදිහට තේරුම් ගන්න වේදනාව ඇතිවීමට යම් ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන ඕනම තැනක වේදනාවක් ඇති වෙනවා. ඒතර වේදනාවන්ගේ උප්පත්තිය වැළැක්විය යුතු සමර්ථ බලයක් හෝ පුද්ගලයෙක් නැහැ. ස්පර්ශය ඇති වුවොත් ඒට අනුව වේදනාව ඇති වෙනවාමයි. එබැවින් තථාගතයන් වහන්සේ පස්සපච්චයා වේදනා යනුවෙන් වදාළසේක. ඔන්න වේදනාව ගැන ඔබට යම් අරමුණක් ලැබෙන්නේ නැති මේ කාරණාත් එක්ක. හොඳයි. මේක පොඩ්ඩක් විග්‍රහ කරගන්න පොඩි දල සටහනකට ආශ්‍රයෙන් අපි උත්සාහයක් දරමු. දැන් ඔබ දන්නවා ඔබට මේ රූප සටහන මතක ඇති. ඇස රූපය කියන චක්කු ප්‍රසාදය සහ රූප සටහන, ඒකට අපි කිව්වා වර්ණ විභාග කියලා. පැහැ සටහන මේ දෙන්න පටිච්ච වීම නිසා, අන්‍යමන්‍ය ප්‍රත්‍ය වශයෙන් ඔවුනොවුන් එක්වීම නිසා, ඒ එක්වීමත් එක්ක මොකක්ද ඇති වුනේ? චක්කු විඥාණය. තින්නම් ඒ තුන් දෙනාගේ ස්පර්ශය නිසා මොකක්ද ඇති වුනේ? ස්පර්ශය. මේ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය වෙන්නේ. ඒ ස්පර්ශය නිසා මොකක්ද වෙන්නේ? වේදනාව. ඔබට මේක මේ සටහනෙන් පේනවා ඇති. වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. දැන් මෙතන මේ ස්පර්ශ වීමට අනිවාර්යෙන් මේ තුන් දෙනා සිටිය යුතුමයි. ඕනෝන් අන්‍යමන්‍ය වශයෙන් එකතු වීමම තමයි ඒ විඥානය කොට නැගෙන්න හේතුව බවට පත් වෙන්නේ. ස්පර්ශය බවට පත් වෙන්නේ. ඒතර මේ ස්පර්ශය කියන තැන ඉඳන් බැලුවොත් මේ චක්කු ප්‍රසාදය, බාහිර රූපය, මේ චක්කු විඥානය කියන මෙන්න මේ කාරණා ටික හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් මෙන්න මේ ටික పూర్ව කර්ම විපාකයක් වශයෙන් තමයි ගොඩනැගෙන්නේ. දැන් මෙතන වේදනාව ඊටාම වැදගත් වෙන මේ කාරණේ තේරුම් ගන්න. එතකොට මේ ස්පර්ශයට කලින් තියෙන මේ ටික සමස්තයම పూర్ව කර්ම විපාක. උදාහරණයක් හේතු තමයි අවිද්‍යා, තෘෂ්ණා, ආහාර, කර්ම. එතකොට මේවායේ විපාකයක් වශයෙන් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට වේදනාවෙන් පස්සේ මෙතනින් එහාට ආපහු ප්‍රතිවිපාක වශයෙන් අතීතයේ ගොඩනගන වේදනාවත් එක්ක අතීතයෙන් ගොඩනගන අනාගතයේ සඳහා විපාකයක් තමයි මෙතනින් එහාට ගොඩනගන්නේ. ඒතර වේදනාව හරි වැදගත්. වේදනාවට කලින් තියෙන ටික අතීත විපාකයක්. වේදනාවෙන් පස්සේ එනේ ඔක්කොම අනාගත විපාක, අනාගතයේ සඳහා කර්ම සැකසීම. ඒ කාරණයක් තේරුම් ගන්න ඕන.
එතකොට මෙතන ස්පර්ශය කියන එක ඉතාම වැදගත්. මේ ස්පර්ශයෙන් නිසා තමයි ඔවුනොවුන්ගේ ගැටීම, පටිඝය එකතු වීම, ඒ අන්‍යෝන්‍ය වශයෙන් සැපීම සිද්ධ වෙන්නේ. මේ ස්පර්ශය නිසාම තමයි වේදනාව ඇති වෙන්නේ. යම් හේකින් මෙතන ආයතන පැනවීමක් නැත්නම් ස්පර්ශයේ පැනවීමක් නැහැ. ස්පර්ශයේ පැනවීමක් නැත්නම් වේදනාවේ පැනවීමක් නැහැ. ආයතනවල පැනවීම නිසාමයි ස්පර්ශය චක්කු විඥානයත් එක්ක ඇති වෙන්නේ. ඒ ස්පර්ශය නිසාමයි වේදනාව ඇති වෙන්නේ. ඒකට මේක දෙපැත්තට දකින්න පුළුවන්කම තියෙන්න ඕන. හොඳයි. ඊට පස්සේ අපි මේ වේදනාවත් එක්ක වේදනාවේ ස්වરૂප ටිකක් අපි අධ්‍යයනය කරමු. එතකොට අද මේ ඊටාම වැදගත් සූත්‍රයක් අපිට හමු වෙනවා මේ බහුවේදනීය සූත්‍රය කියන සූත්‍රය. මේක ඊටාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය අදට හරිම ගැලපෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ සම්පූර්ණ සියල්ලම මට විග්‍රහ කරලා දෙන්න කාලය මදි වේවි. නමුත් මම ඔබට මතක් කරනවා මේ සූත්‍රය පොඩ්ඩක් කියව ගන්න කියලා. මේ සූත්‍රය ඒ තරම් වැදගත්. ඒකට හේතුව තමයි අද වෙනකොටත් මේ ධර්මයට ශාසනයට වෙලා තියෙන මේ සූත්‍රින් කියන ප්‍රශ්නය සහ කතාව. ඇත්තට මේ සූත්‍රය මට මේ සූත්‍රය ගැන මට කියලා දුන්නේ ඇත්තටම මේ අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර මේ කුකුල්පනේ සුදස්ස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මට මේ සූත්‍රය ගැන විස්තරයක් කිව්ව රතන මෙන්න මෙහිමයි මේ අද වෙලා තියෙන මේ ප්‍රශ්නේ කියලා. ඒතර මේ සූත්‍රයට අනුව මේ එක හිටියා මේ මම මේ සූත්‍රය ගැන විග්‍රහ කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ හිටිය එක මේ වඩුවෙක්. ඒ වඩුවගේ නම තමයි මේ පංචක අංග පහක් කියන අර්ථයෙන් පංචකංග කියලා යට නම් කියනවා. පංචකංග. එයාගත්තු විච අංග පහ මේ දේවල් පහ තමයි වෑය, පොරව, නියන, මිටිය, දැලි නූල යන මේ අංග පහකින් එයා සමන්විත වෙලා තියෙනවා. ඒතකොට මේ පහ ඔහු ගාව තිබුණ වෙන්න පුළුවන්. මේ පහේ ඔහු දක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ අර්ථයෙන් ඔහුට කියනවා ඔහු වඩුවෙක් නිසා පංචකංග කියලා. එතකොට මේ වඩුව මොකද කරන්නේ? දවසක් යනවා උදායි තෙරුන් වහන්සේ හමු වෙනවා. හමු වෙලා උදායි තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා උදායි ස්තිරන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ වේදනාව කෙතෙක් යයි වදාලාද කියලා අහන ප්‍රශ්නය. එතකොට උදායි මම දන්නේ නැහැ නේද උදායි තෙරුන් වහන්සේ අරහත් ත්වයට පැමිණලා හිටියේද කියලා. මට මෙතන සැකයක් තියෙනවා මේ උදායි කියන හාමුදුර අපේ විනය පිටකේ ඉන්න උදායි හාමුදුරුවද කියලා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ පංචාංගික කියන පංචාංගක කියන වඩුවට ප්‍රකාශ කරනවා පංචාංගක බුදුරජාණන් වහන්සේ වේදනා තුනක් පදාලසේක කියලා. තිස්සෝකෝ තපති ගහපති වේදනා උත්තා භගවතා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛ වේදනා. ඉමාකෝ තපති තිස්සෝ වේදනා උත්තා භගවති. එතකොට මේ තපතිය එහෙම නැත්නම් වඩුවාණෙනි බුදුරජාණන් වහන්සේ වේදනා තුනක් දේශනා කළා තියෙනවා. කුමක්ද මේ වේදනා තුන? සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, අදුක්ඛම සුඛ වේදනාවය කියලා. එතකොට මේ වඩුව කියනවා නෑ බුදුහාඳුරුව මට දේශනා කරලා තියෙන්නේ වේදනා දෙකක් කියලා. ඊට පස්සේ උදාහරණ කියනවා නෑ බුදුහාඳුරුව තුනක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ වඩුව කියනවා නෑ බුදුහාඳුරුව දෙකයි දේශනා කරලා තියෙන්නේ. දැන් මේ දෙන්නත් එක්ක ගැටුමක්. ඉතින් මේ කාරණේ දැකලා ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේත් එතකොට රහත් වෙලා හිටියේ නෑ. ආනන්ද මහතෙරුන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මාගේ මේ ශ්‍රාවකයෝ කරුණු විමසන්න නැතුව මෙහෙම එක කාරණා අරගෙන ඕනෝන් වාද විවාද කරන්න ගියහම සිද්ධ වෙන්නේ මොකද්ද? ගැටුම් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඕනෝන් දබර ඇති කර ගන්නවා. නේ මෙතින් ආනන්ද මා විසින් මෙතන තියෙනවා ඕනෝන් කියන ලද මනාකොට කියන ලද්දේ නොඅනුදක්නිද්ද එකඟ නොවේද්ද මා විසින් කියන ලද දේ හරියට නොදැක හරියට අධ්‍යයනය නොකර එකඟ නොවි
මේ කරන ප්‍රකාශන නිසා මොකද වෙන්නේ? ඕනෝන් දබර ඇති කරගන්නා, කලහ ඇති කරගන්නා, විවාදයට පැමිණෙන්නා. අදත් ඕකනේ අපිට වෙලා තියෙන. අපි කියනවා දැන් අර අරයා 6ක් කියලා කියනවා. දැන් රතන හාමුදුරුවෝ 12ක් කියලා කියනවා. තව කෙනෙක් 18ක් කියලා කියනවා. තව කෙනෙක් 36ක් කියලා කියනවා. තව කෙනෙක් 108ක් කියලා කියනවා. දැන් මේවට මරා ගන්නවා ඊට පස්සේ. හරි? ඒතර අධ්‍යයනය කරන්නේ නැතුව ඒව පැහැදිලිව විග්‍රහ කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව අනවබෝධය නිසා තමයි එහෙම කරගන්නේ. ඒකයි මම නිතරම මේ මගේ දේශනා තුල සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ තියෙන කාරණා ඒ විදියටම විග්‍රහ කරන්නේ ත්‍රිපිටකයේ සහ ඊට අදාළව අපිට පිළිගත් විඤ්ඤෝන් විසින් ගරහිත පොත් ලියපු ස්වාමීන් වහන්සේලාගේ දේශනා ඉදිරිපත් කරන්නේ මොකද අර ගැටීම් ඇතිවීම අවම කරගන්න. එහෙනම් කවදාවත් මට තේරිච්ච දේ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ තමයි දේශනා කරන්නේ. මොකද අපේ ඩියුටි එකනේ සත්තු කිච්චංව සෝකරේ. දැන් එක එක අයට තේරෙන විදිහට කියන්න කියලා තමයි දැන් මේ මිනිස්සු හරි කන්ෆියුස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ එහෙම පටලැවෙන්නේ එහෙම වුණා. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක විග්‍රහ කරලා තියෙනවා. මේ බලන්නකෝ ආනන්ද මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක් කියන ලද. ආනන්ද මම වේදනාව දෙකක් කියලාත් කියපු අවස්ථා තියෙනවා. වේදනාව තුනක් කියලා කියන ලද. වේදනා තුනක් තියෙනවා කියලා කියපු අවස්ථාවක් තියෙනවා. පහක් කියලා කියපු අවස්ථාවක් තියෙනවා. 6ක් කියලා කියපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම 18ක් කියපු අවස්ථාවක් තියෙනවා. 36ක් කියපු අවස්ථාවක් තියෙනවා. 108ක් කියලා කියපු අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය බල ධර්ම ධාතුනානත්වය අනුව ඒ පුද්ගලයාට ගැළපෙන විදියටයි බුදුරජාණන් වහන්සේ දේශනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒව අපි අවබෝධයෙන් තමයි මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඒව පිළිබඳව අනවබෝධයෙන් අධ්‍යයනය කරන්න ගියහම තමයි ඔය ගහගන්නේ මරාගන්නේ ධර්මයේ තියෙන නිවන් දකින්නේ ඒකෙන් අපායට යන්නේ. එහෙම තේරුම් නොගත්තා. ඒ නිසා මේ දැන් අපි අධ්‍යයනය කරලා බැලුවොත් මේ වේදනා ටික දැන් මෙතන වේදනා 108ක් තියෙනවා. මම අද ඒ 108 කොහොමද වෙන්නේ කියන එක ඔබට විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරනවා. අද බොහොම කෙටියෙන් මේක දීර්ඝව කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් කෙටියෙන් මේ කාරණය විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. දැන් මේ බහුවේදනී සූත්‍රයේ අට කතාව කියවුවාම ඊටාම ලස්සනට මේ වේදනාව විග්‍රහ කරලා තියෙන සූත්‍රයේ ගොඩක් දුරට ඒක විග්‍රහ කරලා තියෙන අවකාශය අඩුයි. එතකොට අපිට අර පරියාය සූත්‍ර අට කතා අභිධර්ම පිටකයට පොඩ්ඩක් යන්න වෙනවා. මේව ලස්සනට විග්‍රහ කරගන්න තවදුරටත්. හොඳයි. දැන් බහුවේදනී සූත්‍රයේ අට කතාවේ තියෙනවා මේ වේදනාවේ ආකාර දෙක මොකක්ද කියලා. පරියත්ති කාරණං ද්වේපාණ්ඩ ආනන්ද පරයන කරන ඒවත්ත කායිකං චේතසික කියන්නේ වේදනාව කොටස් දෙකයි කායික සහ චෛතසික වශයෙන්. ඒතොර කායිකව ඇතිවෙන වේදනාව සහ මානසිකව ඇතිවෙන වේදනාව වශයෙන් ප්‍රධාන පළවෙනි මේ වේදනාවේ වර්ගීකරණය මේ සූත්‍රය අනුව අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒතොර මේ කායික වේදනාව සහ මානසික වේදනාව කිව්වහම ඒ සම්බන්ධයෙන් ගැන්වෙන හරි පරයාය දේශනයක් තියෙනවා. තාම ලස්සන විග්‍රහයක් තියෙනවා. ඔබ අධ්‍යයනය කරොත් සංයුත්ත නිකායේ සලායතන වගේ වේදනා සංයුත්තෙම එක තියෙන්නේ. සූත්‍රය තමයි සල්ල සූත්‍රය. සල්ල සූත්‍රය හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. මේ උල කියන අර්ථයේ තියෙන්නේ. ඒ සූත්‍රය හරි ලස්සන විග්‍රහයක් කරන බුදුරජාණන් වහන්සේ ආර්ය පුද්ගලයෙක් සහ අනාර්ය පුද්ගලයෙක්. කියන්නේ මාර්ගඵලලාභියෙක් සහ මාර්ගඵලලාභී නොවිච්ච දෙන්නෙක් ගත්තහම ඒ දෙන්නට මේ වේදනා දෙක දෙවිදියකටයි දැනෙන්නේ කියලා. දැන් ආර්ය නොවිච්ච කෙනෙකුට මාර්ගඵල නොවිච්ච පුහුදුන් කෙනෙකුට කායික දුකක් වෙනවලු මානසික දුකක් වෙනවලු යම් දුකක් ආවහම යා වේදනා දෙකක් විඳිනවලු. සෝ ඒකං වේදනං වේදිතං කායිකං නචේද. හොඳයි. එතකොට දැන් පුහුදුන් කෙනෙකුට ප්‍රශ්නයක් ආවහම අපි හිතමු උදාහරණයක් පුහුදුන් පුද්ගලයෙක් අපි නිකන් සරල උදාහරණයක් ගමු. මේ උදාහරණය හිතලා ගන්නේ මේක විග්‍රහ කරලා දෙන්න. අපි හිතමු කෙනෙක්ගේ කකුලක් කවුරු හරි කෙනෙකුට ගහනවා කියලා එකක් හිතන්න. කවුරු හරි අපිට ගැහුවා. ගැහුවාම කයට දැනෙන වේදනාව තියෙනවා. දෝමනස්සේ. ඒක මේ දුක, කයට දැනෙන දුක. එතකොට ඒ ගුටි කෑම මත පදනම් වෙලා මනසින් හදාගන්න දුකකුත් තියෙනවා. එතකොට පළවෙනි උල කයට ඇනෙනවා
දෙවෙනි උල අපි විසින් මනසට එනගන්න. ඒක අපි කරගන්න දෙයක්. කවුරු හරි ගහලා කවුරු හරි මේ ඇඟට අපි ගැහුවට මනසට ගහන්නේ නැහැ. එතකොට පළවෙනි කායික දුක උල අපේ ඇඟට වදිනවා. එතකොට මේ පුද්ගලයා කෙරෙහි තියෙන බලාපොරොත්තු සමහර පිස්සෙක් ගැහුවා නම් ගානක්වත් නැහැ. සාමාන්‍යයෙන් මේ පුද්ගලයාත් එක්ක තියෙන සම්බන්ධතා ඒ ඔක්කොත් එක්කම මානසික වේදින වේදනාව වෙනස් වෙන්න පුළුවන්. දැන් තාත්තා කෙනෙකුට පුතෙක් එහෙම ගැහුවොත් ඒ මානසික දුක අප්‍රමාණයි. යාළුවෙක් ගැහුවොත් කායික දුක විතරයි. බොහෝ දුරට ඉතින් අර හිතවත්කම් හන්ද එහෙම වෙන්නත් පුළුවන්. තරහ කෙනෙක් ගැහුවොත් වේදනාව වැඩි. පිස්සෙක් ගැහුවොත් සමහරට මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. පිස්සනේ නමුත් වේදනාව දෙන්න පුළුවන්. කයට මානසික වේදනාව එහෙම වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ මේ උල් දෙකකින් දුක් විඳිනවා. ඊට පස්සේ අර මානසික දුක මත පදනම් වෙලා එයා හඬනවා, වැළපෙනවා, පරිගන්න උපක්‍රම යොදනවා. එතකොට විතක්කේහි ප්‍රපංචේ තව ගොඩාක් එහාට අර කායික වේදනා මත පදනම් වල මානසික තව ගොඩාක් වේදනා හදාගෙන යනවා. එතකොට ආර්ය මාර්ගයට ලං වෙච්ච කෙනෙකුට දැන් උදාහරණයක් ආර්ය මාර්ගයට ලං වෙච්ච කෙනෙකුට අපි මේ උලකින් ඇන්නොත් එයාට කායික ඒ ආර්යයන් වහන්සේට කායික දුක තියෙනවා. හැබැයි ඒ දුක මත පදනම් වෙලා මනසින් විතක්ක ਵਿਚාර හදමින් ලෝභ දේශ මොහ හදමින් පටිඝය හදමින් ඒ ක්‍රියාවලිය සම්පූර්ණ නැහැ. එතකොට ඒ ඇනපු උලේ වේදනාව මනසට එනකොට චෛතසිකය පැත්තට එනකොට අන්න වේදනාවේ අනිත්‍ය දකින්න. ඒ වේදනාවේ අනිත්‍ය දකින්නකොට මොකද වෙන්නේ? ඒ ආර්යයන් වහන්සේට මානසික දුක ඇති වෙන්න තියෙන අවකාශය නැති වෙලා යනවා. දැන් මේ කාරණය මේ තවදුරටත් ලියා ගන්න පුළුවන් අපිට මිලින්ද ප්‍රශ්නයට ගියාම. මිලින්ද ප්‍රශ්නේ ඒක වේදනා ප්‍රශ්නය කියන ප්‍රශ්නය ඔබ කියවුවොත් ඒක මෙන්න මෙහෙම තියෙනවා. ස්වාමීනි යම් කාරණයකින් රහතන් වහන්සේ ඉදින් කායික වූ එකම වේදනාවක් විඳිනසේක්ද චෛතසික වූ වේදනාව නොවිඳිනසේක්ද ඒ කාරණය කවරේදයි විචාලෝය. මහරජාණෙනි රහතන් වහන්සේගේ චිත්තය සමත විදර්ශනාදිය විසින් භාවිත වූයේය. ස්වභාවිත වූයේය. ප්‍රථම ධාන්‍යාදීන් දමනය වූයේය. මනාව දමනය වූයේය. කීකර වූයේය. වචන කර වූයේය. එයින් මේ රහතන් වහන්සේ මරණ වූ දුක්ඛ වේදනාවකදු ස්පර්ශ වන ලද වූයේ අනිත්‍යයි කියා සිත දැඩි කොට ගන්නාසේක්. ඒකාග්‍ර වූ සමාධි ස්තම්භයේ සිත බන්ධනය කරනසේක්. ඵල සමාධි තැඹෙහි බඳනා ලද්දා වූ රහතන් වහන්සේට ඒ නිර්වාණ සැප ඇති චිත්තය කිසි දුකකින් කම්පා නොවන්නේය. නොසෙල් වෙන්නේය. ඒතර අපිට පැහැදිලි යම් කාරණයකින් රහතන් වහන්සේ කායික එකම වේදනාව විඳිනසේක් චෛතසික වේදනාව නොවිඳිනසේක් මේ කාරණයයි වදාළසේක. දැන් ඒතකොට පැහැදිලි අර අනිත්‍ය දකිමින් බොහොම සමාධි ඵල සමාධියේ සිත බඳිමින් ඉන්න නිසා ඒ හිතට කායික වේදනාවට ඒ වේදනාව මානසික දෝමනස්සයක් බවට පත් වෙන්න තියෙන අවකාශය නැති වෙලා යනවා. එතකොට ඒ කාරණය ඉතාම පැහැදිලි. ඉතින් අර කෙනෙක් හිතනවා දැන් උදාහරණයක් දැන් අපිට බොජ්ජංග සූත්‍ර වගේ එහෙම ගත්තාම මොග්ගල්ලාන තෙරුන් ගත්තත් කස්සප තෙරුන් ගත්තත් ගිරිමානන්ද තෙරුන් ගත්තත් අර මතක් කරනෝනේ බුදුහාඳුරුත් පිටිපස්සේ කොන්ද රිදෙනවා කියලා කියපු අවස්ථා තියෙනෝනේ. ඒතකොට ඒ මත පදනම් වෙලා කෙනෙකුට හිතන්න පුළුවන් කායික සහ මානසික මේ වේදනා දෙකම තියෙනවා. අර නමේ බන්තේ කමනියන් නයාපනියන් නැහැ බුදුහාඳුනේ හරි අමාරුයි රිදෙනවා කියපු ඒ කායික දැනෙන වේදනාව ගැන සඳහන් වෙනවා. එතන මේ මානසික ප්‍රශ්නයක් නෙවෙයි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලි එතකොට මේ කායික සහ මානසික වේදනා දෙක ගත්තාම රහතන් වහන්සේලාට ආර්ය මාර්ග මේ රහතන් වහන්සේලාට කායික දුක විතරයි මානසික දුක නැහැ. එතකොට පුදුන්න අපිට මේ වේදනා දෙකම තියෙනවා. ඔන්න වේදනාවේ ස්වરૂප දෙක. අපි ඊට පස්සේ ගියොත් සංයුත්ත නිකායේ සලආයතන වර්ගයේ වේදනා සංයුත්තේම සුඛ සූත්‍රයට වේදනාවේ තුන් ආකාරයක් විග්‍රහ කරලා තියෙනවා. තිස්සෝ ඉමා වික්ඛවේ වේදනා කතමා තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා දුක්ඛම සුඛ වේදනා. දැන් මෙතන මේ කතා කරන්නේ අපි දන්න වේදනාවේ ස්වરૂප තුන. යම් සුඛ වේදනාවක් විඳිනවා නම් ඒ සුඛ වේදනාව, දුක්ඛ වේදනාවක් විඳිනවා නම් ඒ දුක්ඛ වේදනාව, ඒ සුඛ සැපක් සතුටක් සැපත් දුකක් නැත්නම් ඒ දෙකම මැද තුල විඳින අදුක්ඛම සුඛ දුකක් නැති සැපත් නැති වේදනාව. හොඳයි. ඊට පස්සේ වේදනා තුනක් පිළිබඳව තවත් විග්‍රහයක් තියෙනවා. අතන විභංග ප්‍රකරණයේ වේදනාඛණ්ඩයට ගියාම එතන තියෙනවා ත්‍රිවිධේන වේදනාඛණ්ඩෝ අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අභ්‍යාකෘතෝ කියලා. එතන වේදනාව තුන් ආකාරයකට බෙදෙනවා.
කුසල වූ වේදනාස්කන්ධයක් ඇත, අකුසල වූ වේදනාස්කන්ධයක් ඇත, අව්‍යාකෘත වූ වේදනාවකුත් ඇත කියලා. දැන් ඒක ගැඹුරට ගිහිල්ලා විග්‍රහ කරොත් ටිකක් අපි මෙන්න මේ වගේ දෙයක් හිතමු අපි මේ දැන් කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එයා හිතමු මොකක් හරි ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ නිසා එයා ධර්මයට යොමු වෙලා තව තවත් කුසල් කරන්න පටන් ගන්නවා. එතකොට එයාට ලැබිච්ච වේදනාව තුළ එයා ඒක කුසලයක් බවට පත් කරනවා. ඒ වගේම තව කෙනෙක් මේ වේදනාව මත පදනම් වෙලා තව තවත් දෝමනස්යන් රැස් කරනවා. එතකොට තව කෙනෙක් ඒකේ කුසලයක් අකුසලයක් දකින්න නැතුව එයා ඒක මධ්‍යස්තව ගනිමින් විදීමකින් තොරව ඒකේ අනිත්‍ය දකිමින් ඉන්නවා. දැන් යම් කිසි කෙනෙක් අනිත්‍ය දකිමින් හොඳ පැත්තට යොමු වෙනවා නම් එතකොට කුසල පැත්තට වෙන්න පුළුවන්. අකුසල පැත්තට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අව්‍යාකෘත වෙන්න පුළුවන්. හැබැයි අභිධර්මයට ගියොත් ඊට වඩා ගැඹුරින් තමයි මේ කාරණේ විග්‍රහ කරගන්න වෙන්නේ. මේක අර සරල විදියට උපමාවකින් මම විග්‍රහ කරන්න උත්සාහ කරේ. හොඳයි. ඊට පස්සේ අපි නැවතත් විග්‍රහ කළොත් වේදනාවේ 6 ආකාරය. දැන් අපි වේදනාවේ ආකාර දෙක විග්‍රහ කරගත්ත චෛතසික සහ කායික. ඊට පස්සේ වේදනාවේ ආකාර 3 විග්‍රහ කරගත්ත සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ. දැන් මේ වේදනාවේ ආකාර 5. පංචම ඒක අපිට පුළුවන් වේදනීය සූත්‍රයට ගියහම විග්‍රහ කරගන්න. ඒකත් තියෙන්නේ සංයුත්ත නිකායේ මහා වග්ගපාළි ඉන්ද්‍රිය සංයුත්තේ සුඛේන්ද්‍රිය වග්ගේ. පංචමානි වික්කවේ ඉන්ද්‍රියානි කතමානි පංච සුඛේන්ද්‍රියං දුකේන්ද්‍රියං සෝමනස්සේන්ද්‍රියං දෝමනස්සේන්ද්‍රියං උපේක්ඛා ඉන්ද්‍රිය මේකෝ වික්කවේ පංචේන්ද්‍රියයි. මහණෙනි මේ ඉන්ද්‍රිය පහක් වෙයි. කුමක්ද ඒ? සප ඉන්ද්‍රිය, දුක ඉන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය. දැන් සුඛ සෝමනස්ස කයටයි මනසටයි අදාළ දේවල්, දුක දෝමනස්ස ඒත් කයටයි මනසටයි අදාළ දේවල්. ඒ වගේම මධ්‍යස්ථ ස්වરૂපය. එතකොට මෙන්න මේ කියන පස් ආකාරයේ විග්‍රහයක් තියෙනවා. ඉතින් මේවා තල 31කට දාලා විග්‍රහ කරොත් තවත් ගැඹුරින් විග්‍රහ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය ගත්තොත් ඒවා අරූපාවචර ලෝකවල නැහැ. එතකොට මේ වගේ එක ගැඹුරින් විග්‍රහ කරගන්න පුළුවන් ලේයර් 31කට දාලා මේ තල 31කට දාලා විග්‍රහ කරගත්තොත් මම ඉච්චර හරිය ගිහලා ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. එතකොට මෙන්න මේ පස් ආකාරයේ වේදනාවකුත් තියෙනවා. දැන් ඔබ ආකාර දෙකක වේදනාවක් ඉගෙන ගත්තා. ඒ වගේම ආකාර 3ක වේදනාවක් ඉගෙන ගත්තා. ඒ වගේම ආකාර 5ක වේදනාවක් ඉගෙන ගත්තා. අපි ඊට පස්සේ ගියොත් 6 ආකාරයේ වේදනාවක. ඒක විභංග ප්‍රකරණයේ වේදනාඛණ්ඩයට ගියාම ඒක ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. චබ්බිදෙන වේදනාඛණ්ඩෝ චක්ක සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනා 6ක් වෙයි. චක්කු ස්පර්ශයෙන් උපන් වේදනාවය, සෝත ස්පර්ශයෙන් උපන් වේදනාවය, ගාන ස්පර්ශයෙන් උපන් වේදනාවය, ජීවහා ස්පර්ශයෙන් උපන් වේදනාවය, කාය ස්පර්ශයෙන් වේදනාවය, උපන් මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාවය. මේ ආයතන 6ට අදාළව ගොඩනැගෙන ස්පර්ශය. එතකොට එතන 6යි. ඇසෙන් යම් රූපයක් දැකලා වේදනාවක් උපදිනවා නම් ඒ වේදනාව. කනෙන් යම් ශබ්දයක් අහලා වේදනාවක් උපදිනවා නම් එහෙම. ඒ ආදි වශයෙන් ආයතන මත පදනම් වෙලා උපදින 6 ආකාරයේ වේදනාව. දැන් හොඳයි ඔබ මුලින්ම වේදනා දෙකක් ඉගෙන ගත්තා. චෛතසික මානසික, චෛතසික කායික. ඊට පස්සේ වේදනා 3ක් ඉගෙන ගත්තා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ. ඊට පස්සේ වේදනා 5ක් ඉගෙන ගත්තා. සුඛේන්ද්‍රිය, දුකේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය සහ උපේක්ෂාන්ද්‍රිය කියලා. ඊට පස්සේ ඔබ 6ක් ඉගෙන ගත්තා. ආයතන 6ට අනුව උපන් වේදනා. ඊට පස්සේ අපි බලමු මේ සූත්‍රය අපිට බහුවේදනී සූත්‍රයේ දැක්වෙන ආකාරයට 18ක් වෙච්ච වේදනාව කුමක්ද? කතමාච භික්කවේ අට්ඨ රසා වේදනා. ච සෝමනස්සූප විචාරා ඔය ආදී වශයෙන් තියෙන මහණෙනි 18 වේදනාවක් ආවරද සෝමනස්ස සමග හැසිරෙන්නා වූ වේදනා 6, දෝමනස්සේ සමග හැසිරෙන්නා වූ වේදනා 6, උපේක්ෂාව සමග හැසිරෙන්නා වූ වේදනා 6. අපි මේ ටික මේ විදිහට විග්‍රහ කරගත්තොත් ටේබල් එකකට දාලා ඔබට තේරෙනවා මේ ඔබ අධ්‍යයනය කරන්න සංයුත්ත නිකාය සලායතන වර්ගයේ අට්ඨ සත පරියාය සූත්‍රය කියන එක. ඒ සූත්‍රය තමයි මේ විග්‍රහය තියෙන්නේ. දැන් අපි චක්කු මේ ඇසෙන් යම් රූපයක් දැකලා දැකෙන වේදනාව
සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා ආදී වශයෙන් කොටස් තුනකට බෙදුවහම එතකොට අස කන නාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ට සාපේක්ෂව 18ක් වෙනවා. එතකොට මේක තමයි ආකාර 18. දැන් ඇසෙන් රූපයක් දැක්කහම එක්ක සෝමනස්ස වෙන්න පුළුවන්, දෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. කනෙන් ශබ්දයක් ඇසුවාම සෝමනස්ස වෙන්න පුළුවන්, දෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. එතකොට මේ ආදී ආකාරයෙන් බැලුවාම වේදනාවේ ආකාර 18ක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. හොඳයි. අපි ඊළඟ ගියොත් මේ 36 ආකාරය කුමක්ද කියලා තේරුම් ගන්න. ඒ කතමාජ බික්කවේ චත්තිංස වේදනා. එතකොට එතන විග්‍රහ කරනවා මහන්නි සත්‍තිස් වේදනාවෝ කවරහුද ගෘහය ඇසුරු කළ. ඒ කියන්නේ පස්කම් සැප ඇසුරු කළ සෝමනස්ස සයය, නෙක්ඛම්මේ ඇසුරු කළ සෝමනස්ස හයය, ඒ වගේම දෝමනස්ස හික්මීම ඇසුරු කළ නෙක්ඛම්මේ ආදී වශයෙන් ඔබට මෙතන බලන්න පුළුවන් ලෞකික සෝමනස්සයට අදාළ වෙච්ච ඉන්ද්‍රියන් 6ටම අදාළ වූ වේදනා. ඒ වගේම ලෞකික දෝමනස්සයට අදාළ වෙච්ච ඉන්ද්‍රියන් 6ටම අදාළ වේදනා. දැන් ලෞකික සෝමනස්ස කියන කාරණේ විග්‍රහ කරන්නේ මේ ලෞකිකත්වයේ තුල ආයතන පිනවමින් යම් සතුටක් සැපයක් ලබනවා නම් ඒක සෝමනස්සයි. ඒ වගේම ලෞකිකත්වයේ තුල ඉන්ද්‍රියන් පිනවමින් යම් දුකක් ලැබෙනවා නම් ඒක දෝමනස්සයි. ඒ වගේම මේ දෙකටම නැත්නම් උපේක්ෂායි. නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වූ සෝමනස්සය කියන්නේ යම්කිසි ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නකොට ඒ අරමුණු වල අනිත්‍ය දකිමින් අර කියන 11 ආකාරයේ රූපවල අනිත්‍ය දකිමින් ඒ අනිත්‍ය දැකීම තුළ යම් සතුටක් සහනයක් වෙනවා නම් ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වූ සෝමනස්සය. ඒ වගේම නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වූ දෝමනස්සය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දැන් උදාහරණයක් බොහෝම වීර්යයෙන් උත්සාහයෙන් රහත් වෙන්න ඕන ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕන කියලා අප්‍රමාණ උත්සාහයක් දරමින් අනිත්‍ය දකිමින් කැප වෙනවා. හැබැයි මේ කැප වෙන කාලය තුල එයා තුල ඇති වෙනවා දුකක් අනේ මට රහත් වෙන්න බෑනි කියලා. අන්න එතකොට ඒ සම්බන්ධව ඇති වෙන දුක තමයි දෝමනස්සයක් බවට පත් වෙන්නේ. එතකොට නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වූ දෝමනස්සය කියන එක ඊට අදාළයි. ඔබට ඒක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ දැන් මට රහත් වෙන්න බෑ කියලා වගේ ඇති වෙනවා නම් දුකක් උත්සාහ කරන ගමන් ඒක නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වූ දෝමනස්සයක්. ඉතින් ඒක නරකයි කියලා කියන්න බෑ. නමුත් දෝමනස්සය කියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක දෙපැත්තටම බලන්න ඕන. නේ? ඒ දෝමනස්සය කියන එක. ඒ වගේම නෛෂ්ක්‍රම්‍යට ආශ්‍රිත උපේක්ෂාද කියන්නේ මේ දෙකෙන්ම වියුක්ත වෙච්ච අවස්ථාව. එතකොට මේ කියන ඉන්ද්‍රිය 6 හතරෙන් වැඩි වුණාම මේකක් හතරකින් වැඩි වෙන්න ඕන. එතකොට 36ක් බවට පත් වෙනවා. එතකොට එහෙම එතන 36යි. ඊට පස්සේ අපි ආවොත් අට්ඨාසත එහෙම නැත්නම් 108ක් වෙන්නේ කොහොමද කියන කාරණේ. 108ක් වෙන්නේ කොහොමද කියන කාරණේට මහන්නේ 108ක් වූ වේදනා කරද අතීත වූ සතිස් වේදනාය, අනාගත වූ වේදනාය, වර්තමාන වූ වේදනාය, මේ වේදනාව 36 දැන් ඉස්සෙල්ලා 36ක් තිබ්බනේ. 36ට 36 තුනෙන් වැඩි වුණාම එතකොට මේ සියලුම 6 ඒවා ආපහු මේ දැන් ලෞකික සෝමනස්ස දාලු මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ආපහු බෙදන්න ඕන අතීත වර්තමාන අනාගත කියලා කාලත්‍රයට දාලා. ඒතර කාලත්‍රයට දාලා වැඩි කරාම 6 වරක් 6 36යි 36 තුනක් 108ක් බවට පත් වෙනවා. එතකොට වේදනාව ආකාර 108කින් ස්වභාව 108කින් ධර්මයේ විග්‍රහ කරනවා. ඒතර ඔබ තේරුම් ගන්න ඕන මේ වේදනාව කොච්චර සංකීර්ණ කතාවක්ද කියලා. ඉතින් මේ එකින් එක විග්‍රහ කරන්න කාලය නෙවෙයි. හොඳයි. ඊට පස්සේ අපි මේ වේදනාව ගැන සාකච්ඡා කරමින් තවත් වේදනාව පිළිබඳව ලස්සන ඉගැන්වීමක් එනවා සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ නිරාමිස සූත්‍රය කියන සූත්‍රය. මේ නිරාමිස සූත්‍රයේ විග්‍රහ කරනවා අත්ති භික්කවේ සාමිසාපීති, අත්ති භික්කවේ නිරාමිසාපීති, අත්ති නිරාමිසා නිරාමිස තරාපීති, සාමිස සුඛං නිරාමිස සුඛං නිරාමිස තරං සුඛං ආදී වශයෙන් මහණෙනි සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිසේනොත් අතිශය නිරාමිස ප්‍රීතියක් ඇත,
සාමිස සැපයක් ඇත. නිරාමිස සැපයක් ඇත. නිරාමිසයෙන් සැපයනුත් අතිශය නිරාමිස සැපයක් ඇත. සාමිස උපේක්ෂාවක් ඇත. නිරාමිස උපේක්ෂාවක් ඇත. නිරාමිස උපේක්ෂානුත් අතිශයින් නිරාමිස උපේක්ෂාවක් ඇත. සාමිස විමුක්ඛය ඇත. නිරාමිස විමුක්ඛය ඇත. නිරාමිස විමුක්ඛයෙන් අතිශය නිරාමිස විමුක්ඛයක් ඇත. එතකොට මෙතන මේ සූත්‍රයේ අපි වේදනා ටික ගත්තාම මේ වේදනාව අපිට මෙන්න මේ ආදී වශයෙන් දකින්න පුළුවන්. සාමිස වේදනා, නිරාමිස වේදනා, නිරාමිසතර. නිරාමිසතර කියන්නේ අතිශයින් නිරාමිස. එතකොට සාමිස කියනකොට කෙලෙස් වලට අදාළව, නිරාමිස කියනකොට කෙලෙස් වලින් වියුක්ත. එතකොට නිරාමිසතර කියනකොට අතිශයින් කෙලෙස් වලින් වියුක්ත. එතකොට ඒ විදිහට තමයි විග්‍රහ කරගන්න වෙන්නේ. හොඳයි. එතකොට සාමිස ප්‍රීතිය, සාමිස සැපත, සාමිස උපේක්ෂා, සාමිස විමුක්තිය කියලා එතන හතරයි. ඔක්කොම තියෙන 12. හතරවත් තුන 12යි. ඒතර අපි 12 පොඩ්ඩක් කෙටියෙන් විග්‍රහ කරගන්න උත්සාහ කරමු. වේදනා සංයුත්තේ නිරාමිස සූත්‍රයේ මේ කුමක්ද සාමිස ප්‍රීතිය කියලා විග්‍රහ කරලා තියෙනවා. යම් සාමිස වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව කුමක්ද? මහණෙනි සාමිස ප්‍රීතිය කවරේද? මේ කාම බන්ධනයෝ 5 දෙනෙකි. කවර පහක්ද? ඇසින් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, මේ ආදී වශයෙන් ඉන්ද්‍රියන් පහෙන් අරගෙන ඒ ප්‍රිය ස්වභාව ඇත්තා වූ කාමයේ පිණිස පවත්නා වූ එළුම් කටයුතු රසයෝ වෙද්ද කයින්දතු ඉෂ්ට වූ කැමති වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇත්තා වූ කාමයේ පිණිස පවතිනා වූ ස්පර්ශයෝ වෙද්ද ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් සැපයක් වෙද්ද මහණෙනි මේ පස් කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි. හොඳයි. එතකොට සාමිස ප්‍රීතිය කුමක්ද කියලා විග්‍රහ කරා. ඊට පස්සේ නිරාමිස ප්‍රීතිය කියන්නේ කුමක්ද? දැන් කෙනෙකුට මේ ගැටලුවක් වෙන්න පුළුවන් ප්‍රීතිය සහ සෝමනස්සය කියන්නේ දෙකක්ද කියන කාරණේ. මම ඒ කාරණේ පස්සේ විග්‍රහ කරලා දෙනවා. මේ ටික විග්‍රහ කරලා. එතකොට සාමිස ප්‍රීතිය කියලා කියන්නේ යම් කාම ඉන්ද්‍රියන් පහ පිනවීමෙන් යම් ප්‍රීතියක් ලබනවා නම් ඒකට සාමිස ප්‍රීතිය කියලා කියනවා. නිරාමිස ප්‍රීතිය කියන්නේ කුමක්ද? යම් කිසි කෙනෙක් අකුසල ධර්මයන්ගෙන් වෙන්න විතක්ක ਵਿਚාර සහිත විතක්ක ਵਿਚාර පිසුක ඒක සහිත පඨම ධානය සිත කියලා අපි කියනවා. එතකොට විතර්ක වලින් තොර නම් ਵਿਚාර වලින් තොර නම් ප්‍රථම ධානයේට ද්විතිය ධානයේට වැඩ වාසය කරනවා නම් ඒ අය විඳින සුවයට කියනවා නිරාමිස ප්‍රීතිය කියලා. එතකොට නිරාමිස ප්‍රීතිය ඒක ධානලාභීන්ට ලැබෙන ප්‍රීතිය. පඨම ධානයේ ද්විතිය ධානයේ තුල ලැබෙන ප්‍රීතියට නිරාමිස ප්‍රීතිය කියලා කියනවා. හොඳයි. අපි ඊට පස්සේ ගියොත් දැන් මේ ප්‍රීතිය ගැන ප්‍රශ්නයක් තියෙනවද අපි ඒකත් විග්‍රහ කරගෙන යන්න. මේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ චෛතසික ප්‍රභේදවල ප්‍රකීර්ණ චෛතසික කියන කොටසේ මේ ප්‍රීතිය සහ සෝමනස්සය කියන දෙක විග්‍රහ කරලා තියෙන වෙනසක්. දැන් ප්‍රීතිය කිව්වහම හිතේ ඇතිවන අප්‍රමාණ ප්‍රහර්ෂය, හිතේ ඇතිවන පිම්බීම කියලායි මේ පොතේ විග්‍රහ කරන්නේ ඇත්තටම. දැන් ඔබ දන්නවා බතක් උයනකොට අර පෙන ටිකත් එක්ක උඩට පිම්බෙන ගතියක් තියෙනවනේ. ඒ වගේ මේ හිත පිම්බෙන ගතිය සතුටි. ඒකට කියනවා ප්‍රීතිය කියලා. එතකොට මේ ප්‍රීතිය කොටස් පහකට විග්‍රහ කරනවා. කුද්දක ප්‍රීතිය කියලා කියනවා. ශරීරයේ ලොම් නෙගටිවීම් පමණක් සිදු කරන දුර්වල ප්‍රීතිය. ඒ කියන්නේ එක පාරයි ඇති වෙන්නේ. ඔබේ පෙලක් වෙලාවට ඔබේ අර ඇඟේ තියෙන මේ ලොම් මෙහෙම කෙලින් වෙලා වගේ සතුටක් ඇති වෙන්නේ. ඒකට කියනවා කුද්දක ප්‍රීතිය කියලා. ඊට පස්සේ කියනවා කණික ප්‍රීතිය කියලා කියනවා. මේ අහසේ විදිලියමින් ඒ ප්‍රීතිය නැවත නැවත ඇති වෙනවා. ඊට පස්සේ ඔක්කාන්තික ප්‍රීතිය කියලා කියනවා මොහොතේ රළ වගේ පැතිර බිඳි බිඳි යන්නක් මෙන් ශරීරයේ පුරාම පැතිර බිඳි බිඳි යන ප්‍රීතිය. ඊට පස්සේ උබ්බේග ප්‍රීතිය කියලා කියනවා ශරීරයේ උඩ විසික් කරන්නක් මෙන් ඇති වෙන බලවත් ප්‍රීතිය. ඒ වගේම පරණ ප්‍රීතිය කියලා කියනවා සකල ශරීරයම ස්පර්ශය කරමින් ඇති වෙන අතිප්‍රනීත ප්‍රීතියට. පරණ ප්‍රීතිය ඉතින් ඊටාම හොඳ දෙයක්. එතකොට මෙන්න මේ ආකාරයේ ප්‍රීතියේ ආකාර පහක් විග්‍රහ කරනවා. ඒතර කොහොම හරි මේ ප්‍රීතිය තුල සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ හිතේ පිම්බෙන ගතිය සතුටින්. එතකොට ප්‍රීති දෝමනස් සෝමනස්ස දෙකෙහි වෙනසද දත යුතුය. සෝමනස්ස යනු ආරම්මණයාගේ ඉෂ්ඨ රසය වැළඳීමය. ඒ චෛතසික තුලින් වේදනා චෛතසිකය. එතකොට අපිට පැහැදිලි අර ස්පර්ශය ගාවදී ස්පර්ශය තුලින් අරමුණේ රසය විඳින මොහොතේ ඇති වෙන එක තමයි
සෝමනස්ස කියලා කියන්නේ. ඒතර ප්‍රීතිය කියලා කියන්නේ ඒ සෝමනස්සයත් මත පදනම් වීගෙන ඇති වෙන ප්‍රබෝධය. එතකොට මේ ඒක නිකන් උපමාවකින් කිව්වොත් මේ දෙකේ අතර ඇති වෙනස තේරුම් ගන්න උපමාවකින් කියනවා මේ උපමාවත් මම කියන එකක් නෙවෙයි. මේ උපමාව මේ පොතේම තියෙන එකක්. මම දන්නේ නැහැ මේ උපමාව කොච්චර දුරට ගැලපෙනවාද කියන්න. කාට හරි ගැටලුවක් තියෙනම් ඒක මේ රේරුකාණේ චන්දලහාන්ත ඉදිරිපත් කරන්න මට ඉදිරිපත් කරන්න ඉපා මම උපමාව කියන්නම්. උපමාවෙ මෙහෙම තියෙනවා. උපමාවකින් කියතොත් කාමුක පුරුෂයෙක් විසින් සරණ කර ගැනීමට නියම කරගෙන සිටින කාන්තාවක්. ඒ කියන්නේ ඒ කාමාශක්ත පුද්ගලයෙක් දැන් විවාහ කරගන්න ඉන්න කාන්තාවක්. දකින අවස්ථාව හා ඇය හා කතා කරන අවස්ථාව ප්‍රීතියමෙන් දත යුතුයි. ප්‍රීතියමෙන් දත යුතුයි. ඇය හා එක්ව යහනකට නිදන අවස්ථාව සෝමනස්සය වශයෙන් දත යුතුයි. එතකොට ඒ හා සංප්‍රයුක්ත වෙන අවස්ථාව සෝමනස්සය. එතකොට ඒක ඒ දකින අවස්ථාව ප්‍රීතිය වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ කාරණා පොඩ්ඩක් තව ඔබට අධ්‍යයනය කරන්න ඕන නම් අභිධර්මයේ මූලික කරුණු වල තියෙන ප්‍රකීර්ණ චෛතසික කියන කොටස කියවන්න ඔබට තවදුරටත් ඒ ගැන විග්‍රහ කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි යම් වේදනා සංයුත්තේන නිරාමිස සූත්‍රය කියන සූත්‍රයට මේ වේදනා සංයුත්තේ නිරාමිස සූත්‍රයේ අපි ඊළඟ කාරණා ටික අපි කතා කරමු. කතමාච භික්කවේ නිරාමිසා නිරාමිසතරපී. දැන් අපි නිරාමිස සතුට කතා කරා. ඊට පස්සේ නිරාමිසතර ඒ කියන්නේ අතිශයින් නිරාමිස සතුට කියන්නේ කුමක්ද? මහණෙනි නිරාමිස ප්‍රීතියෙන් යුත් අතිශය නිරාමිස ප්‍රීතිය කවරේදයක්? මහණෙනි ශීනාශ්‍රව භික්ෂුවහට රාගයෙන් මිදුණු සිත ප්‍රත්‍යවේක්ෂා කරන කල්ලිද, ද්වේෂයෙන් මිදුණු සිත ප්‍රත්‍යවේක්ෂා කරන කල්ලිද, මෝහයෙන් සිතුණු මිද ප්‍රත්‍යවේක්ෂා කරන කල්ලිද යම් ප්‍රීතියක් උපදීද මහණමි නිරාමිස ප්‍රීතියනොත් අතිශය නිරාමිස ප්‍රීතියයි. එතකොට දැන් පැහැදිලි සාමිස කියන එක ලෞකිකයි. නිරාමිස කියන එක ධානා මාර්ග ලාභීන්ට ලැබෙන එකක්. අතිශයින් නිරාමිස කියන එක මාර්ගඵල ලාභීන්ට ලැබෙන දෙයක්. දැන් මේ සූත්‍රයේ විග්‍රහ කරන ආකාරයට ඊට පස්සේ තියෙනවා සාමිස සුඛය. සාමිස සුඛය කියලා කියන්නේ යම් සැපක් කායිකව විඳින දෙයක්. පස්කම් ගුණයන් නිසා යම් සැපයක් තියෙනවා නම් දැන් උදාහරණයක් මේ කුටුවේ වාඩි වෙනකොට යම් සැපයක් තියෙනවා. ඒ සැපය යම් කිසි කෙනෙක් විඳිනවා ඒකට කියනවා සාමිස සැපය කියලා. ඒ වගේම නිරාමිස සැපය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ධානය පිළිබඳව ආරගෙන තෘතීය ධානයට පැමිණ වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් විතක්ක ਵਿਚාර සහිත ඒ සියල්ල මෙවර විතක්ක ਵਿਚාර ප්‍රීති කියන වයින් කියලා ඉන්න කෙනෙකුට තෘතීය ධාන මට්ටමේදී ලැබෙන සැපයට තමයි නිරාමිස සුඛය කියලා කියන්නේ. ඊට පස්සේ නිරාමිස තරං සුඛ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් රාගයෙන් මිදුණු සිත ප්‍රත්‍යවේක්ෂා කරන කල්ලි, ද්වේෂයෙන් මිදුණු සිත ප්‍රත්‍යවේක්ෂා කරන කල්ලි, මෝහයෙන් මිදුණු සිත. එතකොට රාග ද්වේෂ මෝහ වලින් වියුක්ත වෙච්ච භික්ෂුවට උපදින යම් සැපතක් තියෙනවා නම්, සැපයක් තියෙනවා නම්, සොම්නසක් තියෙනවා නම් ඒකට කියනවා නිරාමිසතර සුඛය. දැන් ඔබට පැහැදිලි නිතරම නිරාමිසතර කියන එක ආර්ය පුද්ගලයන්ට තියෙන එකක්. නිරාමිස කියන එක මාර්ගඵලලාභීන්ට තියෙන එකක්. නිතරම සාමිස කියන පැත්ත පුහුදුන් අයට ලැබෙන දෙයක්. ඒ වගේම උපේක්ෂාව කියන්නේ මේ සාමිස උපේක්ෂාව කියලා කියන්නේ අර කියන පස්කම් අවස්ථාවල මධ්‍යස්ථව ඉන්න ස්වરૂපය. ඒ වගේම චතුර්ථ ධානයට පැමිණ වාසය කරන කෙනෙකුට තමයි නිරාමිස උපේක්ෂාව ඇති වෙන්නේ. ඒ වගේම ද්වේෂයෙන් මිදුණු ප්‍රත්‍යක්ෂා කරනකොට මොහ ප්‍රත්‍යක්ෂා උපේක්ෂාවක් උපදීද එය නිරාමිසතර උපේක්ෂා කියලා කියනවා. ඒ වගේම විමුක්ඛ කියලා කියන්නේ සාමිස විමුක්ඛ කවරද? රූපයෙන් යුක්ත විමුක්ඛය සාමිස විමුක්ඛයයි, රූපයෙන් වියුක්ත විමුක්ඛය නිරාමිස විමුක්ඛයයි. නිරාමිසතර බවට පත් වෙන්නේ රාගයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් මිදිච්ච හිත. එතකොට මේ විදියට වේදනාවේ ස්වરૂප කීපයක් අපි සාකච්ඡා කරා. 108ක් මුලින් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා
12ක්. ඉතින් මේ විදියට අපි වේදනාව කුමක්ද කියලා දකින්න ඕන. එතකොට වේදනාව කුමක්ද කියලා මේ විදිහට දකින්න ඕන. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න ඕන. දැන් උදාහරණයක් ඔබට මම මුලින් මතක් කරා පෙලක් තැන් වල විග්‍රහ කරලා තියෙනවා වේදනාව. දැන් උදාහරණයක් වෙනකොට චක්කුංච පටිච්ච රූපේජු චක්කු විඤ්ඤාණ තිස්ස සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට මෙතන විග්‍රහ කරන්නේ පූර්ව විපාකයක් විදිහට වේදනාව. එතකොට දැන් තවත් සූත්‍රයෙන් මේ රූපකාණ්ඩයෙන් විග්‍රහ කරලා බැලුවාම ඊට පස්සේ මේ පටිච්චසමුප්පාද විභංගයෙන් විග්‍රහ කරලා බැලුවාම එතන විග්‍රහ කරන්නේ මේ ඇතිකරන කර්මයක්. මේ ඇතිකරන කර්ම වශයෙන් වේදනා ලැබෙන විදිය. එතකොට වේදනාවේ පැති දෙක මම ඉස්සර මතක් කරේ නිසායි. ඒ වගේම මේ වේදනා සමුද්දයෝ කියන එක කතා කරාම මේ මෝලිය සීවක සූත්‍රය අපි වේදනාව දැන් කුමක්ද කියලා අඳුරගත්ත වේදනාවේ සමුදය අධ්‍යයනය කරද්දී වේදනාව හට ගැනීම. එතකොට ඒකේ පළවෙනි කාරණය තමයි මේ සූත්‍රයේ විග්‍රහ කරනවා මේ මෝලිය සීවක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වේදනා හටගන්න භෞතික සාධක කිහිපයක්. උදාහරණයක් සෙම පිත් වා ආදී කිපීම නිසා වේදනා හටගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ තුන්දොස්ම නිසා වේදනා හටගන්න පුළුවන්. ඒ වගේම රිතුන්ගේ විපර්යාස නිසා වේදනා හටගන්න පුළුවන්. ඒ වගේම වැරදි හැසිරීම නිසා, ඒ වගේම අනුන්ගේ උපක්‍රම නිසා සහ කර්ම විපාක නිසා වේදනාව උපදින්න පුළුවන් කියන කාරණය. එතකොට වේදනාව කියන එක ප්‍රත්‍යুৎপন্ন එහෙම නැත්නම් ඒක අර සයන්කතම් පරංකතම් ආදී වශයෙන් පෙර කරන ලද්දයක් කියන මතය නැති කරන්නත් බුදුරජාණන් වහන්සේ වේදනා විග්‍රහයේදී ඒක ගොඩාක් උත්සාහ කරන් තියෙනවා කියන කාරණේ මේ වගේ සූත්‍ර වලින් අපිට පැහැදිලි වෙනවා. ඒතකොට වේදනාව කියන එකත් ප්‍රත්‍යুৎপන්නව හටගන්න දෙයක් කියන එකයි අපි තේරුම් ගන්න ඕන. එතකොට සමුදයෝ කියන කාරණය තුල කතමානුකෝ බන්තේ වේදනා කතම වේද සමුදයෝ. මහන්නේ මේ වේදනා තුනකි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා මහන්නේ මොහු වේදනාය කියන ලැබේ ස්පර්ශයාගේ පහළවීමෙන් වේදනාවේ පහළවීම සිද්ධ වේ. එතකොට අපිට පැහැදිලි කුමකින්ද වේදනාව හටගෙන තියෙන්නේ ස්පර්ශය නිසා. එතකොට ස්පර්ශ නැති කිරීම තමයි වේදනාව නැති කිරීමේ ප්‍රධාන ප්‍රත්‍ය නැති කරන්න ඕන. එතකොට තමයි ප්‍රතිඵලය නැති වෙන්නේ. හේතුව නැති කරාම ඒකේ ප්‍රතිඵලය නැති කරන්න. එහෙනම් ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. එතකොට වේදනාව හටගත්තොත් ඉන්නහාට තණ්හාව ඇති වෙන්න පුළුවන්. හොඳයි. එතකොට ඊළඟ තව කාරණා කිහිපයක් මතක් කරන්න තියෙනවා. පළවෙනි කාරණය තමයි ලබන සතියේ මේ දේශනාව සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලබන සතියේ අපි අර ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ෆැමිලි 17ක් විතර ඉන්නවා අපිට. ෆැමිලි මෙතෙන් දැන් මතක් කර විදියට ෆැමිලි 10 12ක් විතර ඔක්කොම 17ක් විතර කාණ්ඩ ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ලබන ඉරිදා හවස කෑම වියනවා. ඒ ඇත්තන්ට දවස් 2කට විතර වගේ ඇති වෙන්න විහාරස්ථානයේ කෑම ලබා දෙන්න අපි තීරණය කරා. ඉතින් ඒක අපි ඕකි ප්‍රදේශයේ අපි පැතුම් මහත්තයලා ගෙදර ඒ දාණය ඒ කෑම ටික අපි සංවිධානය කරනවා. ඉතින් ඒ හන්ද ලබන සතියේ ඒ සම්බන්ධයෙන් මම මෙතන පොඩ්ඩක් ඉන්න ඕන නිසායි ඒ නිසා ලබන සතියේ දේශනාව පැවැත්වෙන්නේ නැහැ. ඒ කටයුත්ත පොඩ්ඩක් සංවිධානය කරන් තියෙන නිසා. ඊළඟ කාරණේ තමයි 31 වෙනිදා මේ මගේ උපන්දිනය නිමිත්තෙන් ජන්මදිනය නිමිත්තෙන් අපේ ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ වඩිනවා. ඉතින් උන්වහන්සේ මේ වැඩියාම මම උන්වහන්සේත් එක්ක රොකැම්ප්ටන් මැකායි ටවුන්ස්විල් කෑන්ස් දක්වා කිලෝමීටර් 2000ක් විතර උඩට බණ කියාගෙන යන්න ඉන්නවා. ඉතින් මේ බණ කියලා ඉවර වෙලා ආපහු මම ටූම්බ එන්නේ 9 වෙනිදා. ඉතින් 9 වෙනිදා හවස අපේ USQ එකේ මේ ගලගමුවේ හඳුරුගේ බණකුත් තියෙන නිසා 9 වෙනිදාත් පහුවෙලා 10 වෙනිදාත් පහුවෙලා ආපහු අපි දේශනාවට සම්බන්ධ වෙමු. හරියටම ඩේට් එක කිව්වොත් අප්‍රේල් 17 අපි නැවතත් මේ දේශනාව ඉස්සරහට කරගෙන යන අපි ඇත්තටම තාම සාකච්ඡා කරේ අනිච්ච සංඥාව විතරයි. අනිච්ච සංඥාවෙත් අපිට තව රූපස්කන්ධය වේදනාස්කන්ධය විතරයි සාකච්ඡා කරේ. සංඥා සංස්කාර විඥාන ස්කන්ධ තුනේ අනිත්‍ය දකින ආකාරයත් ඒ ස්කන්ධ පිළිබඳවත් අපිට යම් විග්‍රහයක් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් තාම අපි පළවෙනි සංඥාවේ ඉන්නේ. ඒ නිසා මේ ටික අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඒ නිසා 17 වෙනි දිනදලා ආපහු අපි දේශනාව ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා මේ මොහොතේ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ගොඩනැගෙන අනන්ත විදෝ ශක්තිය ඔබ සියලු දෙනාට මුලින්ම මේ අනිච්ච සංඥාව අවබෝධය පිණිසත් තුමු චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත්
හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ වේවා ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපි ආශිර්වාද කරමින් ආශිර්වාදාත්මක ගාථා දේශනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනම් මට කතා කරන්න පුළුවන් නැත්නම් ඊමේල් කරන්න පුළුවන්. දැන් සියලු දෙනාට පෙරවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දැන් සියලු දෙනාටම පෙරවන් සරණයි.